ආයිබෝන් කියලා පිළිගන්නවා නිර්මල රන්දේ කුමරගේ YouTube channel එකට ඔයගොල්ලන් සියලු දෙනාම. හොඳයි. අදත් අපි කොමර්ස් පාඩමක් තමයි ඔයගොල්ලන්ට ගේන්න බලාපොරොත්තු වෙන්නේ. පාඩමේ නම 3 වන පාඩම 10 වසර පොතේ ව්‍යාපාර සංවිධානය ගැන තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. එහෙනම් අපේ පන්තියේ සියලුම වීඩියෝ ඔයගොල්ලන්ගේ ළඟට ගෙන්න ගන්න අපිව subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේමයි අපිට කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා කියලා ආරාධනා කරනවා. හොඳයි. එහෙනම් අපි ව්‍යාපාර සංවිධාන කියන ලස්සන පාඩමේ ඉස්සරහම ටික මුල ටිකම ඉගෙන ගන්න බලාපොරොත්තු වෙමු. පුතා මොකක්ද ඔයාට තේරෙන විදිහට ව්‍යාපාර සංවිධානයක් කියන අපි ඉස්සෙල්ලාම හඳුන්වගමුකෝ. මොකක්ද පුතේ ව්‍යාපාර සංවිධානයක් කියන්නේ? ඉස්සෙල්ලාම ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගමුකෝ. පුතා ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද? මිනිසුන්ගේ අවශ්‍යතා හා උවමනා සපුරන ඕනෑම දෙයක් අපි හඳුන්වනවා මොකක්ද පුතේ? ව්‍යාපාරයක් කියලා. පැහැදිලිද? එතකොට මිනිසුන්ගේ අවශ්‍යතාවක් තියෙනවා නම් උවමනාවක් තියෙනවා නම් ඒක සපුරාලීම සඳහා ඉදිරිපත් වන්නේ කවුද පුතේ? ව්‍යාපාර. පැහැදිලිද? right. එහෙනම් මිනිසුන්ගේ අවශ්‍යතා හා උවමනා සපුරවනවාද ඒක ව්‍යාපාරයක් විදිහට අපි හඳුනගන්නවා. පුතේ ගොඩක් ළමයි මේක නිකන් පටලවා ගන්න මෙන්න මේ හේතුව නිසා. ඒගොල්ලන් හැම වෙලෙම බලනවා ව්‍යාපාරයක් වුණාම ලාභ ලබන්න ඕන. එහෙනම් ලාභ ලබන හැම දෙයක්ම ව්‍යාපාර කියලා ළමයි නිකන් පටු වෙලා තියෙනවා. එහෙම නෙමෙයි. ලාභ ලබන්නේ නැති. ඒ කියන්නේ ලාභෙම අරමුණු කරගත්තේ නැති ව්‍යාපාරයක් ඕන තරම් තියෙනවා. පැහැදිලිද? එහෙනම් පුතා ව්‍යාපාරයක් කියන්නේ අපි ප්‍රධාන වශයෙන්ම සලකනවා මොකක්ද කියලාද? මිනිසුන්ගේ අවශ්‍යතා හා උවමනා සපුරාලන්න ඉදිරිපත් වෙලා තියෙන ඕනෑම දෙයක් මොකද්ද? ව්‍යාපාරයක් කියලා හඳුන්වනවා. පැහැදිලිද? right. එතකොට අපි ඉතින් මේ දපාරනකට දකින්න හම් වෙන හැම දෙයක්ම ව්‍යාපාර ගණයට ඈත් වෙනවා මිනිස්සුන්ගේ අවශ්‍යතා හා උවමනා සපුරනවා නම්. පැහැදිලිද? right. දැන් මිනිස්සුන්ගේ අවශ්‍යතා හා උවමනා සපුරනවා නම් බස් රථයක් අන්න ඒක ව්‍යාපාරයක්. පැහැදිලිද? ඒ වගේම මිනිස්සුන්ගේ අවශ්‍යතාවක් උවමනාවක් සපුරනවා නම් පුංචි කඩයක් ඒක ව්‍යාපාරයක්. පැහැදිලිද? මිනිස්සුන්ගේ අවශ්‍යතා හා උවමනා සපුරනවා නම් මේ වඩේ බදින ස්ථානයක් ඒක ව්‍යාපාරයක්. පැහැදිලිද? මිනිසුන්ගේ අවශ්‍යතාව උමනා සපුරනවා නම් සැලුන් එකක් ඒක ව්‍යාපාරයක්. පැහැදිලිද? ඒ වගේමයි පුතේ එතකොට මිනිසුන්ගේ අවශ්‍යතාව උමනාවක් සපුරනවා නම් දන්සලකින් ඒක ව්‍යාපාරයක්. පැහැදිලිද? මිනිසුන්ගේ අවශ්‍යතාව උමනාවක් සපුරනවා නම් ලේදන් දීමේ කටයුත්තක් ඒක ව්‍යාපාරයක්. පැහැදිලිද? එහෙනම් ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද? මිනිසුන්ගේ අවශ්‍යතා උවමනා සපුරන ඕනෑම දෙයක් මාතෘකා ව්‍යාපාරයක් කියලා තමයි අපි හඳුනගන්නේ. පැහැදිලිද? ඒක හරි. උදා සංවිධානයක් කියන්නේ මොකක්ද? මේක තාම පුළුල් පාඩම මාතෘකාවක්. සංවිධානයක් කියන්නේ මොකක්ද? සංවිධානයක් කියන්නේ සරල විදිහට අපි තේරුම් ගත්තොත් සංවිධානයක් කියන්නේ ඔයාටම දැන් තේරෙනවා මිනිසුන්ගේ අවශ්‍යතා හා උවමනා වැඩි. මිනිසුන්ගේ අවශ්‍යතාව වුණා වැඩි වෙන්න මිනිසුන්ගේ අවශ්‍යතාව වුණා සපුරන්න ඉදිරිපත් වෙන ව්‍යාපාරවලත් අනිවාර්යෙන් විශාල සංවර්ධනයක් පුළුල් වීමක් ව්‍යාප්තියක් තියෙන්න ඕන. පැහැදිලිද? එහෙනම් මේ මිනිසුන්ගේ අවශ්‍යතාව වුණා වැඩි වෙනකොට ඒ අවශ්‍යතාව වුණා සපුරන්න මිනිසුන් එක්කෙනෙක් ඒ වගේම මිනිසුන් කණ්ඩායමක් එකතු වෙලා පොදු අරමුණක් වෙනුවෙන් ඒ අවශ්‍යතාව වුණා තමට පුළුවන් විදිහට හරි සපුරන්න ඉදිරිපත් වෙනවා නම් කටයුතු කරනවා නම් අරමුණක් වෙනුවෙන් හැසිරෙනවා නම් අන්න ඒකට කියන ලස්සනම මොකද උතේ? සංවිධානයක් කියලා. පැහැදිලිද? එහෙනම් පොදු අරමුණක් වෙනුවෙන් මිනිසුන්ගේ අවශ්‍යතාව වුණා සපුරාලීම සඳහා පොදු අරමුණක් වෙනුවෙන් කටයුතු කරන පුද්ගලයන්ගේ ඒක රාශී වීමක් අපි හඳුන ගන්නවා සංවිධානයක් කියලා. පැහැදිලිද? ඒගොල්ලන්ට අනිවාර්යෙන් තියෙනවා මොකද පුතේ? පොදු අරමුණ. පැහැදිලිද? ඒ වගේමයි ඔවුන් හැම වෙලේම මිනිසුන්ගේ අවශ්‍යතා හා උවමනා සපුරාලන්න තමයි ඉදිරිපත් වෙන්නේ. පැහැදිලිද? ඒ වගේමයි ඔවුන් ඒක රාශී වෙලා එකතු වෙලා කටයුතු කරනවා. එහෙනම් ඒකත් අපි හඳුන්වනවා මොකද? සංවිධානයක් කියලා. පැහැදිලිද? එතකොට ඉතින් මේක මහා ලොකුවට කල්පනා කරන්න ඕනේ නැහැ. ඕගොල්ලන්ගේ ගමේ තියෙන සමිතියක් මොකද්ද පුතේ? සංවිධානයක්. පැහැදිලිද? ඕගොල්ලන් 3-4 දෙනෙක් එකතු වෙලා පොදු අරමුණක් වෙනුවෙන් කටයුතු කරනවා නම් ඒක ඕනම දෙයක් අපි හඳුන ගන්නවා සංවිධානයක්. මිනිස්සුන්ගේ ඒක රාශී වීමක් කියලා. පැහැදිලිද? දැන් කොල්ල 3-4 දෙනෙක් එකතු වෙලා අද අපි ක්‍රිකට් ගහමු කියලා ඔන්න පොදු අරමුණක් වෙනුවෙන් කටයුතු කරනවා. අපි ඒක හඳුන ගන්නවා මොකද? සංවිධානයක් කියලා. පැහැදිලිද? ඕගොල්ලන් බස් එකට නැගලා ඉන්නේ. ඕගොල්ලන් බස් එකට නැගලා ඉන්නකොට ඒ ඉන්න බස් එකේ ඉන්න
පුංචි මගින් සංඛ්‍යාව පොදු අරමුණක් වෙනුවෙන් තමයි ඒගොල්ලෝ කටයුතු කරන්නේ. පැහැදිලිද? ඒ පොදු අරමුණ මොකද්ද? තමුන්ගේ ගමනාන්තය නිශ්චිතව ඉෂ්ට කරගන්න නේ. අන්න ඒ කට්ටිය එහෙනම් ඒ කොටස අපි හඳුනා ගන්නවා මොකක්ද කියලාද? සංවිධානයක් කියලා. පැහැදිලිද පුතේ? රයිට්. එතකොට එක මිනිස්සුෙකුට මොකක් හරි අඩන්තේටමක් වුණොත් ඔක්කොම එකතුලා කතා කරන්නේ. ඇයි? පොදු අරමුණ මිනිස්සුන්ගේ තියෙන නිසා ඒ මොහොතේ. පැහැදිලිද? එතකොට පොදු අරමුණ ඉවර වෙලා යනවා බස් එකෙන් ඊට පස්සේ ගමන. පැහැදිලිද? පොදු අරමුණ ඉවර වෙලා යනවා. හැබැයි මේ මොහොත දක්වා එක මොකද්ද? සංවිධානයක් විදිහට තමයි හඳුනගන්නේ. පැහැදිලිද? එතකොට මහා ලොකු දෙයක් විදිහට මේක හිතන්නේ නැතුව අපි සාමාන්‍ය පුංචි දෙයක් විදිහට කල්පනා කරොත් සංවිධානයක් කියන්නේ මොකද්ද? එහෙනම් මිනිසුන්ගේ ඒක රාශි වීමක් පොදු අරමුණක් වෙන්නේ. පැහැදිලිද? රයිට්. එහෙනම් සංවිධානයක් අපි හඳුන ගන්නවා පොදු අරමුණක් වෙනුවෙන් පොදු අරමුණ වෙනුවෙන් කටයුතු කරන පුද්ගලයන්ගේ ඒක රාශි වීමක් එකතු වීමක් කියන්නේ. ඒක රාශි වීමක්. ඒක රාශි වීම. පැහැදිලිද? එහෙනම් උද්ඝෝෂණයක් සඳහා මිනිස්සු එකතු වෙලා මරා ගන්නවා නම් කෑ ගහනවා නම් ඒක මොකද්ද? සංවිධානය. පැහැදිලිද? දැන් අපිට ටීවී එක ඕන තරම් බලන්න පුළුවන් නේ නේද? ඒක මොකද නම් සංවිධානය. ඔවුන්ගේ පොදු අරමුණක් වෙනුවෙන් ඔවුන් පාරට බහැලා අරගල කරනවා. පැහැදිලිද? ඒක නම් සංවිධානය. පොදු අරමුණක් ඉෂ්ට කරගන්න තමයි මේ මිනිසුන් ඒ තරම් තමුන් ව්‍යායාම කරන්නේ. පැහැදිලිද? රයිට්. හොඳයි. එහෙනම් අවශ්‍යතා හා උවමනා කියන ඕනම දෙයක් සපුරන දෙයක් අපි හඳුන ගන්නවා ව්‍යාපාරයක් කියලා. ඒක හරි. ඒ අරමුණු වෙනුවෙන් ඒ අවශ්‍යතාව උවමනා සපුරාලීම වෙනුවෙන් මිනිස්සුන්ගේ එකතු වෙලා කටයුතු කරනවා නම් ඒකට කියනවා අපි මොකද්ද? සංවිධානයක් කියලා. එතකොට මෙන්න මේ කාරණා වලින් එකතු වෙච්ච මාතෘකාවක් තමයි මොකද්ද? ව්‍යාපාර සංවිධාන කියලා කියන්නේ. පැහැදිලිද? එහෙනම් මිනිසුන්ගේ අවශ්‍යතාව හා උවමනා සපුරාලීම වෙනුවෙන් පුද්ගලයන් එකතු වෙලා කටයුතු කරනවා නම් ඒක අපි හඳුන ගන්නවා මොකක් කියලාද? ව්‍යාපාර සංවිධානයක් කියලා. පැහැදිලිද? රයිට්. ඉගෙන ගැනීමේ පහසුව වෙනුවෙන් මේක අධ්‍යයනය කරන්න හරි අමාරුයි. මොකද පුළුල් මාතෘකා ගොඩක එකතුවක්. ඒ වගේමයි ඉවර වෙන්නේ නැති ලොකු වපසරියක් තියෙනවා. ඒ නිසා ඉගෙන ගැනීම පහසුව වෙනුවෙන් අපි මොකද කරලා තියෙන්නේ? මේ ව්‍යාපාර සංවිධාන අපිට එක ලක්ෂණ අනුව ඒවා කොටස් කරලා ඉගෙන ගැනීමේ පහසුව සපුරා තියෙනවා. පැහැදිලිද? එහෙනම් අපි ඊට පස්සේ ඉගෙන ගමු කොහොමද මේ ව්‍යාපාර සංවිධාන වර්ධ කරලා තියෙන්නේ අධ්‍යයනය කිරීමේ පහසුව වෙනුවෙන් කියලා. පැහැදිලිද? එහෙනම් අපේ ඊළඟ මාතෘකාව වෙන්න ඕන මොකද්ද? ව්‍යාපාර සංවිධානයක් කියන්නේ මොකද්ද කියලා. අපි දන්නවා පුද්ගලයන්ගේ ඒක රාශි වීමක්. කොහොමද එහෙනම් මේ ව්‍යාපාර සංවිධාන වර්ගීකරණය කරලා තියෙන්නේ අධ්‍යයනය කිරීමේ පහසුව වෙනුවෙන්මයි. පැහැදිලිද? රයිට්. ඊළඟ මාතෘකාව මොකද්ද වෙන්න ඕන? ව්‍යාපාර සංවිධාන වර්ගීකරණය කියලා. පැහැදිලිද? රයිට්. ව්‍යාපාර සංවිධාන වර්ගීකරණය මල්ලින මාතෘකාව. ව්‍යාපාර සංවිධාන අපි දන්නවා උදාහරණ ප්‍රධාන වශයෙන් ව්‍යාපාර සංවිධාන කියන මාතෘකාව තමයි ලොකු මාතෘකාවක් නිසා අධ්‍යයනය කරන්න අමාරුයි, ඉගෙන ගන්න ටිකක් අමාරුයි. ඒක නිසා අපි මේක වර්ගීකරණය කරලා තියෙනවා. මේ ව්‍යාපාර සංවිධාන කියන එක පුංචි ව්‍යාපාරයේ සිට මහා ලොකු මහා පරිමාණ ව්‍යාපාර දක්වා පැතිරිලා තියෙන නිසා අපි මොකද කරන්නේ? මේ කඩනවා කෑලි කෑලි වලට. ඒ වගේ ලක්ෂණ අනුව. පැහැදිලිද? පළවෙනි දේ අපි මේ ව්‍යාපාර සංවිධාන වර්ගීකරණය කරනවා, කොටස් කරනවා ඒගොල්ලන්ගේ අරමුණ අනුව. මොකද්ද පුතා? අරමුණ අනුව. අරමුණ අනුව වර්ගීකරණය කරනවා. ඊට පස්සේ ඒස් ව්‍යාපාර සංවිධානම අපි වර්ගීකරණය කරනවා තවත් විදිහක් දිහා බලලා, තවත් ලක්ෂණයක් දිහා බලලා ඒගොල්ලන්ගේ හිමිකාරීත්වය අනුව. මොකද පුතේ? හිමිකාරීත්වය මත මත අර කියාපුම ව්‍යාපාර ටික අපි වර්ගීකරණය කරනවා. පැහැදිලිද? ඒ වගේමයි පුතේ ආයෙත් අපි ව්‍යාපාර සංවිධාන වර්ගීකරණය කරනවා ඒගොල්ලන්ගේ ප්‍රමාණය අනුව. මොකද්ද? ව්‍යාපාරයේ ප්‍රමාණය අනුව. ඒ වගේමයි ව්‍යාපාරයේ ප්‍රමාණය අනුව ව්‍යාපාර වර්ගීකරණය කරන්න පුළුවන් පුතේ. මේ ලොකු ව්‍යාපාර ටිකක් අපිට කොටස් කරලා දක්වන්න පුළුවන් අධ්‍යයනය කිරීමේ පහසුව වෙනුවෙන්මයි. පැහැදිලිද? රයිට්. එහෙනම් ව්‍යාපාර සංවිධාන
කියන ව්‍යාපාර සංවිධානය කියන සම්පූර්ණ ව්‍යාපාර සංවිධාන ගොඩක් තියෙනවා. මේ විශාල නම් වලින් තියෙනවා. මේ විශාල ගොඩක් නම් වලින් තියෙන ව්‍යාපාර කියන සංවිධානය කියන මෙන්න මේ ගොඩක් තියෙන ව්‍යාපාර ගොඩ අපි අරමුණ අනුව කොටස් වලට වෙන් කර ගන්නවා අධ්‍යයනය කිරීමේ පහසුවෙන්. ඒ වගේම හිමිකාරීත්වයේ මත අයිතිය අනුව ඒගොල්ලන්ගේ වර්ගීකරණය කරනවා. ඒ වගේමයි මේගොල්ලන්ගේ ප්‍රමාණය අනුව විශාලත්වය අනුව අපි වර්ගීකරණය කරනවා. හොඳයි. එහෙනම් අපි බලමු දැන් ව්‍යාපාර සංවිධාන වර්ගීකරණයේ යටතේ තියෙන අරමුණ අනුව හිමිකාරීත්වය අනුව ඒ වගේමයි ප්‍රමාණය අනුව කොහොමද ව්‍යාපාර සංවිධාන කොටස් වෙන්නේ වර්ගීකරණය වෙන්නේ කියලා. පැහැදිලිද? right. දැන් අපි වර්ගීකරණය කරමු හිමිකාරීත්වය මත. හිමිකාරී. පුතේ ව්‍යාපාර සංවිධාන කියන ව්‍යාපාර ගොඩක් තියෙන එකේ හිමිකාරීත්වයේ මත අයිතිය අනුව ව්‍යාපාර වර්ගීකරණය කරන්න පුළුවන්. අවධානම දරා ගනිමින් ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා ඉස්ලාම ප්‍රාග්ධන දෙන කට්ටියට කියනවා ව්‍යාපාරයේ කවුද? හිමිකරුවන් කියලා. කවුද? ව්‍යාපාරයේ හිමිකරුවන් කියලා. එහෙම නැත්නම් අයිතිකරුවන් කියලා. පැහැදිලිද? ඒ වගේම වගකීම දරා ගනිමින් ව්‍යාපාරයේ යම්කිසි අරමුණක් වෙනුවෙන් මුදල් යොදවලා තියෙන පාර්ශවය අනුව අපිට පුළුවන් අයිතිය අනුව මේ ව්‍යාපාර ටික කොටස් කරන්න වර්ගීකරණය කරන්න. පැහැදිලිද? right. හොඳයි. එහෙනම් මේ කොටස් දෙකකට කඩන්න පුළුවන්. ව්‍යාපාරයට මුදල් යොදවන්නේ කවුද? ව්‍යාපාරයට ආරම්භක ප්‍රාග්ධන යොදවන්නේ කවුද? අවධානම දරාගන්නේ කවුද? පැහැදිලිද? ඒ වගේම අපේක්ෂා ඔළුවේ තියෙන කාගේද? අන්න ඒ අනුව අපි ව්‍යාපාර වර්ගීකරණය කරන්නේ හිමිකාරීත්වය මත අයිතිය අනුව. දැන් කාටද අයිති කියලා ඇහුවොත් දැන් පුතාලෙන් ඇහුවොත් එම කාටද අයිති කියලා අපි අයිති අම්මයි තාත්තටයි කියලා කියයි. ඒකෙම ඒගොල්ලෝ ඔයගොල්ලෝගේ හිමිකාරීත්වය. පැහැදිලිද? එහෙනම් ව්‍යාපාර සංවිධාන වල අයිතිය කාගේද කියලා ඇහුවොත් ඒ කොටස් දෙකකට කඩන්න පුළුවන්. මොකද්ද? පෞද්ගලික අංශේ පෞද්ගලික අංශේ ව්‍යාපාර තියෙනවා. ආය රාජ්‍ය අංශේ ව්‍යාපාර තියෙනවා. රාජ්‍ය අංශේ ව්‍යාපාර තියෙනවා. පැහැදිලිද? එහෙනම් සාමාන්‍ය පුද්ගලයෝ නම් ඒ ව්‍යාපාරය ආරම්භ කරන්නේ පුද්ගලයෝ නම් ප්‍රාග්ධනය යොදලා තියෙන්නේ. පුද්ගලයෝ නම් ඒකේ වගකීම දරාගන්නේ අන්න ඒකට කියනවා කාගේද? පෞද්ගලික අංශේ ව්‍යාපාර කියලා. පැහැදිලිද? තාමත් පුළුල් විදිහට දැන් වර්තමානයේ පැතිරලා තියෙන සංවිධාන වර්ගයක් තමයි මොකද්ද? පෞද්ගලික අංශේ ව්‍යාපාර කියන එක. පැහැදිලිද? ඒ වගේමයි රජය අරමුදල් සම්පාදනය කරලා අරමුදල් යොදවලා ප්‍රාග්ධනය යොදවලා පවත්වාගෙන යනවා නම් අන්න ඒකට කියනවා මොකද්ද? රාජ්‍ය අංශේ ව්‍යාපාර කියලා. පැහැදිලිද? හොඳයි. එහෙනම් අයිතිය අනුව ව්‍යාපාර වර්ගීකරණය කරනකොට අපිට ගැලීම් සටහනකට යන්න හරිම ලේසියි. අයිතිය අනුව වර්ග කරනකොට කොටස් දෙකයි. මුදල් යොදවන්නේ කවුද? අරමුදල් දෙන්නේ කවුද? මේ පුද්ගලයෝ නම් කියන ලස්සනමක් කියන මොකද්ද? පෞද්ගලික අංශේ ව්‍යාපාර කියලා. පැහැදිලිද? ඒ වගේමයි අරමුදල් සම්පාදනය කරන්න යොදවන්නේ රජය නම් ඒකට කියනවා රාජ්‍ය අංශේ ව්‍යාපාර කියලා. පැහැදිලිද? right. එතකොට පෞද්ගලික අංශේ ව්‍යාපාර අපි දන්නවා ටිකක් තියෙනවා. එක පළවෙනි එක ඒක පුද්ගල ව්‍යාපාර. ඒක පුද්ගල ව්‍යාපාර. ඒක පුද්ගල ව්‍යාපාර. අපි පස්සේ කතා කරමු මොකද්ද මේක පුද්ගල ව්‍යාපාර කියන්නේ කියලා. පෞද්ගලික අංශේ ව්‍යාපාරයක් කරන මොකද්ද පුතේ? ඒක පුද්ගල ව්‍යාපාර. පැහැදිලිද? right. ඊට පස්සේ හවුල් ව්‍යාපාර. මොනවද පුතා? හවුල් ව්‍යාපාර. ඊට පස්සේ සමාගම්. සමාගම්. සංස්ථාපිත සමාගම් කියන්නේ. පැහැදිලිද? සමාගම්. ඊට පස්සේ සමුපකාර. සමුපකාර. සමුපකාර කියන්නේ ගොඩාක් ළමයි හිතාගෙන ඉන්නේ සමුපකාරයන් තියෙන රජයේ කියලා. නේද? රජයේමයි කියලා. අපෝ නෑ. ඒක පෞද්ගලික අංශේ ව්‍යාපාර වර්ගයක්. පැහැදිලිද? ඒ වගේමයි සමිති. ඔය ගමේ ගොඩේ තියෙන්නේ අන්න ඒක මොනවද පුතා? සමිති කියලා කියනවා. ඒවට අරමුදල් යොදවන්නේ කවුද? ඒකට අපි ප්‍රාග්ධනය යොදවන්නේ කවුද? කෙලින්ම අයිතිකරුවෝ කවුද? පෞද්ගලික අංශේ කට්ටිය. පැහැදිලිද? right. ඒ වගේම රාජ්‍ය ආයතන වල ව්‍යාපාර අපි හඳුනා ගන්නවා පළාත් සභා ප්‍රාදේශ සභාවල තියෙන සියලුම ව්‍යාපාර අපි හඳුනා ගන්නවා රාජ්‍යයේ තියෙන ව්‍යාපාර කියලා. පැහැදිලිද? රජයේ සතු ව්‍යාපාර කියලා. එතකොට මේවා අපි කොටස් කරනකොට හරිය ලේසියෙන් ඉගෙන ගමු.
සංස්ථා. මොනවද පුතා? සංස්ථා හා දෙපාර්තමේන්තු මේ යටතට අපි අරගෙන සාකච්ඡා කරමු. පැහැදිලිද? right. එහෙනම් හිමිකාරීත්වය අනුව ව්‍යාපාර වර්ගීකරණය කරන කොටස් දෙකකට වර්ගීකරණය කරන්න පුළුවන්. අරමුදල් දෙන්නේ පෞද්ගලික අංශේ නම් ඒක මිනිස්සු නම් යොදවන්නේ ඒකට පෞද්ගලික අංශේ ව්‍යාපාර කියලා හඳුන්වනවා. පැහැදිලිද? ඒ වගේම ඒක රජේ නම් අරමුදල් දෙන්නේ ප්‍රාප්තන යොදවන්නේ රාජ්‍ය අංශේ ව්‍යාපාර කියලා අපි හඳුන ගන්නවා. පැහැදිලිද? right. හොඳයි එහෙනම් හිමිකාරීත්වය අනුව ඔය විදිහට තමයි පුතේ අපිට වර්ගීකරණය කරන්න පුළුවන් මේ ව්‍යාපාර වර්ග ටික. පැහැදිලිද? right. හොඳයි. දැන් අපි යමු අරමුණ අනුව ව්‍යාපාර වර්ගීකරණය කරන්න. මොකද අරමුණ අනුව කොහොමද අපි ව්‍යාපාර සංවිධාන වර්ගීකරණය කරන්නේ? ඉගෙන ගැනීම පහසුව වෙනුවෙන්ම. හරි right. දැන් අපි බලමු මොකද්ද මේ අරමුණ කියලා කියන්නේ කියලා. පුතේ ව්‍යාපාරයක් වර්ග කරනකොට ඔවුන් කවදා හරි බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? ඒකට කියනවා අරමුණ කියලා. අරමුණ කියලා කියනවා. පැහැදිලිද? අරමුණක් කියලා කියනවා. ඔබ කවදා හරි බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? ඔබගේ අරමුණක් ඒක. දැන් දරුවන්ගේ අරමුණ මොකද්ද? O level පාස් වෙන එක අරමුණක්. ඒක හරි. නැත්නම් ලොකු විශාල මේ කාලයක් ගත වෙන අරමුණක් ඔයගලන්ට කියන්න පුළුවන් හොඳ පුරවැසියෙක් වීම නේ. හොඳ අරමුණක් ඒක. පැහැදිලිද? right. ඒ වගේම හැම ව්‍යාපාරයකටම අවසානයේ බලාපොරොත්තු වෙන මට්ටමක් තියෙනවා. ඔකට ලස්සනමක් කියනවා මොකද්ද? අරමුණක්. පැහැදිලිද? දැන් බලමු මේ අරමුණ අනුව කොහොමද අපි ව්‍යාපාර වර්ග කරන්නේ කියලා. ඉතින් මේ අරමුණ අනුව ව්‍යාපාර වර්ගීකරණය කරනකොට අපිට බොහෝ වෙලාවට හඳුනා ගන්න පුළුවන් ලාභ ලැබීමේ පරමාර්ථයේ සහිත ව්‍යාපාර සහ ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර තියෙනවා. පැහැදිලිද? right. ඔන්න බලන්න. ලාභය අරමුණ ඌ ව්‍යාපාර කියනවා. ආයි පාඩුව අරමුණ නේද? නෑ. මොකද ලාභය අරමුණු කර නොගත් ව්‍යාපාර තියෙනවා. ලාභයම අරමුණ කර නොගත් ව්‍යාපාර තියෙනවා. පැහැදිලිද? දැන් ලාභය අරමුණ කර නොගත් ව්‍යාපාර කියලා කෙලිම කියන්නේ මොකද්ද? සමාජ සුබ සාධනයට යොමු වෙලා තියෙන ව්‍යාපාර වලට කියනවා මොකද්ද? ලාභය අරමුණු කරගත් ව්‍යාපාර අරමුණු කර නොගත් ව්‍යාපාර කියලා. පැහැදිලිද? හරි. එහෙනම් ලාභය අරමුණු කරගත් ව්‍යාපාර අපිට ආයෙ කොටස් වලට කඩන්න පුළුවන්. ඒවා පෞද්ගලික අංශෙත් තියෙනවා පුතා. ආයෙ කාගේද? රාජ්‍ය අංශෙත් තියෙනවා. හරිනේ? ඒ වගේමයි ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර පෞද්ගලික අංශෙත් තියෙනවාමයි පුතේ. රාජ්‍ය ආයතනෙත් තියෙනවා. පැහැදිලිද? right. එතකොට ලාභය අරමුණු කරගත් පෞද්ගලික අංශයේ ව්‍යාපාර මොනවාද? අර වගේ තමයි අපි දාන්න වෙන්නේ. මොකද පුතේ? ඒක පුද්ගල ව්‍යාපාර, ආය හවුල් ව්‍යාපාර, ආය සමාන. පැහැදිලිද? right. ලාභය අරමුණු වූ රාජ්‍යාංශයේ ව්‍යාපාර මොනවාද? ලාභය අරමුණ වූ රාජ්‍යාංශයේ ව්‍යාපාර මොනවාද? රාජ්‍ය සමාගම්. රාජ්‍ය සමාගම්. කෙලින්ම ලාභය අරමුණු කරගත් ව්‍යාපාර සංවිධාන වර්ග. පැහැදිලිද? ලාභය අරමුණු කරගත් ව්‍යාපාර සංවිධානයක් තමයි මොකද්ද? රාජ්‍ය සමාගම් කියන්නේ. හරි. ලාභය අරමුණු කර නොගත් පෞද්ගලික අංශයේ ව්‍යාපාර මොනවාද? ලාභය අරමුණු කරගත්තේ නැහැ. පළවෙනි එක රාජ්‍ය අංශේ නේ අපි කතා කරන්නේ පෞද්ගලික අංශේ. මොනවාද පුතේ? සමිති ආය සමුපකාර. අර ටිකම තමයි ඉන්නේ. සමුපකාර. පැහැදිලිද? right. එතකොට ලාභය අරමුණු නොගත් පෞද්ගලික අංශයේ ව්‍යාපාර තමයි මොකද පුතේ? සමිති සහ සමුපකාර කියන්නේ පුද්ගලයා තමයි යොදලා තියෙන්නේ ප්‍රාග්ධනය. හැබැයි ඒගොල්ලන්ගේ අරමුණක් නෙමෙයි ප්‍රාග්ධනයකින් මේ ලාභයකින්. පැහැදිලිද? හරි. ඒ වගේම රාජ්‍ය අංශෙත් තියෙනවා ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර. මොනවාද පුතා? රාජ්‍ය දෙපාර්තමේන්තු ආය රාජ්‍ය සංස්ථා. පැහැදිලිද? ඒගොල්ලන් ලාභය අරමුණු කරගත්ත නෙමෙයි සමාජ සුබ සාධනය තමයි ඒගොල්ලන්ගේ අරමුණ වෙලා තියෙන්නේ. පැහැදිලිද? right. හොඳයි. එහෙනම් අරමුණ අනුව ලාභ අරමුණු කරගත් ව්‍යාපාර සංවිධාන තියෙනවා. පැහැදිලි. ලාභයම අරමුණ නොවූ ව්‍යාපාර සංවිධාන තියෙනවා. හරි පැහැදිලි ඇති.
පැහැදිලිද? රයිට්. මේවා කොටස් දෙකකට කඩන්න පුළුවන් රාජ්‍යාංශීය ව්‍යාපාරයක් තියෙනවා පුතා. පෞද්ගලික අංශීය ව්‍යාපාරයක් තියෙනවා. පුතා පෞද්ගලික අංශීය ව්‍යාපාර මොනවාද? ඒක පුද්ගල ව්‍යාපාර, අපි තනි පුද්ගල ව්‍යාපාර කියනවා. එහෙම නැත්නම් කේවල ස්වාමි ව්‍යාපාර කියලා කියනවා. පැහැදිලිද? රයිට්. ඒ වගේම හවුල් ව්‍යාපාර ලාභය අරමුණු කරගත් පෞද්ගලික අංශීය ව්‍යාපාරයක්. පැහැදිලිද? ඒ වගේමයි ලාභය අරමුණු කරගත් පෞද්ගලික අංශීය ව්‍යාපාරය තමයි පෞද්ගලික සමාගම් කියන්නේ. පැහැදිලිද? ඒ වගේමයි ලාභය අරමුණු කරගත් රජයේ ව්‍යාපාරයක් තමයි පුතේ මොකද්ද? රාජ්‍ය සමාගම් කියලා කියන්නේ. ඒ වගේමයි ලාභය නෙමෙයි අරමුණ සමාජ සුබ සාධනේ තමයි ඒගොල්ලන්ගේ අරමුණ. ඉතින් එහෙම අරමුණ තියෙන පෞද්ගලික අංශීය ව්‍යාපාරයක් තමයි පුතේ මොනවද? ඔයගොල්ලන්ගේ අපේ ගමේ තියෙන මොකද්ද? සමිති. ඒ වගේමයි සමුපකාර ඒගොල්ලෝ සමාජ සුබ සාධනේ තමයි උපරිම දායකත්වයක් දෙන්නේ. හරි. ඒ වගේමයි ලාභය ආරම්භ කරනකොට සමාජ සුබ සාධනේ සමාජ අවස්ථාවේ සපුරන්නේ කවුද? රාජ්‍ය දෙපාර්තමේන්තු රාජ්‍යාංශය තියෙන. ඒ වගේම රාජ්‍ය සංස්ථාව. පැහැදිලිද? රයිට්. ඔන්න අපි දෙවන එක කියන්නේ ව්‍යාපාර සංවිධාන වර්ගීකරණය කරලා ඉගෙන ගැනීම පහසුවටමයි අරමුණ අනුව. හරිද? රයිට්. දැන් අපි බලමු ප්‍රමාණය අනුව කොහොමද ව්‍යාපාරම සංවිධාන අපි වර්ග කරන්නේ කියලා. හරිද? රයිට්. හොඳයි පුතේ. ප්‍රමාණය අනුව ලොකුද පොඩිද කියලා තමයි අපි බලන්නේ. පැහැදිලිද? ඔවුන්ගේ සේවක සංඛ්‍යාව, ඔවුන් යොදා ගන්න තාක්ෂණය, ඔවුන්ගේ ඊපස්සේ තියෙන ප්‍රාග්ධන මට්ටම, ඒ කියන්නේ කොච්චරක් සල්ලි යොදලා තියෙනවද? ඔවුන්ගේ සාකා ජාලය, ඔවුන් යොදා ගන්න තාක්ෂණය, ඔවුන්ගේ බල ශක්තිය, මෙන්න මේවා ගැන සලකලා බලලා අපි ව්‍යාපාර සංවිධාන වර්ගීකරණය කරන ප්‍රමාණය මත. පැහැදිලිද? රයිට්. එතකොට වැඩි ප්‍රාග්ධනයක් යොදලා ව්‍යාපාර සංවිධාන කළද අපි මහා පරිමාණ ව්‍යාපාර. පැහැදිලිද? රයිට්. දැන් එනම් මේක වර්ගීකරණය කරන්න පුළුවන් කොටස් දෙකකට. එකක් තමයි පුතා මොකද්ද? සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර. ගොඩක් ලංකාවේ දකින්න තියෙන්නේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර තමයි. පැහැදිලිද? අනිත් එක තියෙනවා අපිට මොකද්ද? මහා පරිමාණ ව්‍යාපාර. මහා පරිමාණ ව්‍යාපාර තියෙනවා. පැහැදිලිද? රයිට්. එතකොට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර තියෙනවා. ඒ වගේමයි මහා පරිමාණ ව්‍යාපාර තියෙනවා. මේ වර්ගීකරණය කරන්නෙම ඔවුන්ගේ සේවක මට්ටම අනුව. පැහැදිලිද? ඒ වගේමයි ඔවුන් යොදා ගන්නා බල ශක්තිය අනුව. ඒ වගේමයි මේගොල්ලන්ගේ වෙළඳපොළ කොටස මත. ඒ වගේමයි ඔවුන් ඒ සඳහා යොදා ගන්නා තාක්ෂණය මත. පැහැදිලිද? තාක්ෂණය වැඩි නම් මේ ප්‍රාග්ධන උදතින් ප්‍රාග්ධන වැඩි නම් ඒ වගේමයි යොදා ගන්න සේවක ප්‍රමාණය අධික නම් අපි ඒවා මහා පරිමාණ වලට දාලා ඉගෙන ගන්න පුළුවන්. පැහැදිලිද? ඒ ඔය කියන කාරණා අඩුයි නම් අපි සලකා බලනවා. ඒවා කියන නම මොකද්ද? සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වර්ග කියලා. පැහැදිලිද? හොඳයි. අද දැන් ඔයගොල්ලන්ට මම ලස්සනටම කියලා දුන්නා මොකද්ද? ව්‍යාපාර සංවිධානයක් කියන්නේ මොකද්ද? ඒගොල්ලන්ගේ වර්ගීකරණය මොනවද? ඒ වර්ගීකරණය අනුව කොහොමද අපි එකම ව්‍යාපාර සංවිධාන කොටස් වලට කඩාගන්නේ අධ්‍යයනය කිරීම ඉගෙන ගැනීම පහසුව වෙනුවෙන්ම කියලා. පැහැදිලිද? රයිට්. හොඳයි. මේ කොටස් ටික අනිවාර්යෙන් පුතාට විභාගයට ලැබෙනවා. ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට මේ වර්ගීකරණය ඉගෙන ගත්තා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳයි. අපි තවත් වීඩියෝ එකකින් තවත් මේගොල්ලන්ගේ ව්‍යාපාර සංවිධානවල වර්ගීකරණය කරනකොට ඒ ව්‍යාපාර සංවිධානවල තියෙන ලක්ෂණ සහ ඒකේ තියෙන වාසිය අවාසි ඒ වගේම ලියාපදිංචිය ගැන අපි කතා කරමු තවත් වීඩියෝ එකකින්. හොඳයි. ඔන්න ඔය විදිහට ව්‍යාපාර සංවිධානය කියන පාඩමේ පළවෙනි කොටස ව්‍යාපාර සංවිධාන හැඳින්වීම, ව්‍යාපාර සංවිධාන කොහොමද වර්ග කරන්නේ කියලා පුතාට හරියටම තේරුණා නම් channel එකක් විදිහට ඇත්තටම අපිට සතුටුයි. හොඳයි. එහෙනම් අපි ඊළඟ දවසේ තවත් අලුත් වීඩියෝ එකකින් මේ ව්‍යාපාර සංවිධාන වර්ග කරනකොට ඒ ව්‍යාපාර සංවිධාන වල තියෙන ලක්ෂණ, ඊට පස්සේ වාසි, ඊට පස්සේ අවාසි, ඒ වගේමයි මේකේ තියෙන ගැලීම් සටහන් ගැන අපි කතා කරමු ඊළඟ වීඩියෝ එකෙන්. හොඳයි. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයගොල්ලන් සියලු දෙනාටම ආයුබෝවන්.